මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් බණ කියපු ක්‍රමය. මුල හොඳට කියලා දුන්නා මුලින්ම. මුලට හොඳට කියලා මැද්දේ හරි ගියේ නැත්තම් බණ අසාර්ථකයි. මැදත් ඒ විදිහටම යන්න ඕන. අවසානයේ චතුරාර්ය සත්‍ය ඇතුළත් කරලා බණ නිමා කරනවා. එතකොට බුදුවරු බණ කියද්දි පිළිවෙලක් තිබුණා. දැන් අද ඉල්ලන්නේ hina වෙන බණනේ. අද ගැඹුරෙන් කිව්වම නිින්ද යනවා. උන් නිදි. ඕපාදූප කියනවා නම් කට ඇරගෙන ඉන්නවා බණ කියලා. ඒවට තමයි මිනිස්සු ආසයි කවුරුත් ආසනේ මේ කුණු රසට. සාමාන්‍යයෙන් අපි පාලට ගලාගෙන සිතක් අපිට තියෙන්නේ. සසර පුරාම අපි ඇලුනේ කුණු දේවල් වලට. ඒ ඇලිච්ච නිසා තාම මේ සිරිතේ ගතිය අපි ළඟ තියෙනවා. ඒකට තමයි කියන්නේ වාසනා කියලා කියන්නේ. අපි පුරුදු කරපුවා තියෙනවා. සංසාරේ. දැන් මිනිස්සු පෙන්නනවා හරියට සද්ධාව වැඩි කියලා. ඇති සද්ධාාවක් නැහැ මොකෙක් ළඟවත්. පෙන්නනවා. ඒ බණ වැඩිනේ. බණ වැඩි නිසා සද්ධාව දැන් වැඩි වෙලා. ඒ නිසා දැන් කොළඹ පැත්තේ සල්ලි වැඩි වුන් මොකද කරන්නේ? ඈතින් එන ආම්දුගලන්ව රැයට ගෙදර නතර කර ගන්නවා. රැ උන්වහන්සේලා ගෙවල් වල ලගින්න ඕනද? කොළඹ පන්සල් නැද්ද? කොළඹ පන්සල් තියෙන ඕන තරම්. නැත්තම් මේ කිලෝමීටර් 500ක් 600ක් යන්න නැහැ බණක් කරලා යන්න පුළුවන් නේ පන්සලටම. තමන්ගේ තන්ට ගියාමනේ නිදාස තියෙන්නේ. ගෙවල් ගානේ බුදියන්න ඕනද? සද්ධාව නෙමෙයි ඒවා. ඔවා තමයි ශාසන විරෝධී වැඩ. ඔවා මුස්ලිම් මිනිහද කරන්නේ? මුස්ලිම් මිනිස්සු නෙමෙයි කරන්නේ. මේ සුදු ඇඳගත්ත සල්ලි තියෙන සල්ලි වැඩි වෙච්ච උන්. මේ අපි කවුරුත් මාන වෙලා ඉන්න අපි සල්ලිගාර ගෙවල් වලින් ආපු අය නෙමෙයි. අපිට පොඩි කාලේ ටොයිලට් එකක්වත් තිබුණේ නැහැ ගෙවල් වල. ඒම මාන වෙලා කොමඩ් හොයනවා නම් AC හොයනවා නම් හරිද වැඩේ? වැරදි. පැදුරෙන් ආවේ. ඒක ඔළුවේ තියා ගන්න ඕන. ඔම ගෙවල් වල ළඟින්න වෙලා මොකද වෙන්නේ? සිවුරු ඇල්ල යනවා. දැන් මේ නාලිකාවේ හොඳට බණ කිව්වා පොත තියාගෙන. පොතකුත් තියාගෙන සුපිරියට බණ කීපු උන්වහන්සේ කෙනෙක් දැන් මාස දෙකකට උඩ සිවුරු වැඩි. මේකේ කොච්චර බණ කිව්වද? මම දැන් බණ වැඩියෙන් කියපු කෙනෙක්. ඇයි මේ? කවුද කරන්නේ? පල්ලියෙන්ද කරන්නේ? මේ මිනිස්සු. වැඩි ආම්දුරේක ඇලෙන්න යන්න හොඳ නැහැ. විශේෂයෙන් ගෑනු. වැඩි හිතවත්කම් කෑවද කියලා අහන්න ඕනද ගෑණියෙක් ටෙලිෆෝන් කළා මගෙන්? මට බඩගින්න මං කනවානේ. රාය එකට මට ටෙලිෆෝන් කරලා අහන්න ඕනද සැතපීලාද ඉන්නේ කියලා? ඒ වෙලාවේ කාමයේ අවිෂණ වෙලාවල්නේ. ඒ වෙලාවට මොකද කතා කරන්නේ? බුදුහාඳුරු පිරිනුවන් පාණ්ඩ ගස් දෙක මැද්දේ සැතපිච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා හොඳ ප්‍රශ්නයක්. ස්වාමීනි ඔබ වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ අපි මේ ගෑනු එක්ක කොහොමද කටයුතු කරන්නේ? ගත්ත කටට මොකක්ද නැති කිව්වේ? අදස්සනංකෝ ආනන්ද දකින්නවත් එපා මුංග. ආනන්ද මුංග දකින්න නැතුව කොහොමද කරන්නේ? මේ සාරණේ ගෙනියන්නේ ගෑනුනේ. පිරිමියන ගෑනු තමයි ඔක්කොම කරන්නේ. වයසෙන් වැඩි නම් අම්මා කියලා හිතන්න. ඊට වඩා වැඩි නම් අක්කා කියලා හිතන්න. බාල නම් නංගි කියලා හිතන්න. පුංචි නම් දුව කියලා හිතන්න. ප්‍රශ්නේ ඉවරයි. රැයට ළඟින්න ගියොත් රැයකට ගේ එපා කියලා නැපි පන්සලට ආවේ. ආයි මොකටද ගෙවල් ගන්න කියලා සුබ්බොණ්ඩයි. සුප් එකක් බොන්න. එක්කන් යන්නේ ඒකට සුප් බොන්න. මේ සුප් එක තමයි දුර දිගට යන්නේ. අපිට හරි කනගාටුයි මෙච්චර බණ කියලා මේ සද්ධාව කියලා මම ගොංකම් කරනවා නම් ශාසනය අපරාධය මාන කරන්න ළමයි නෑ. මේ තරුණ මං හැමදාම මේ නාලිකාවටත් කියන්නේ තව 59ක් අපි ලෑස්ති කරන්න ඕන. පිරිවෙන් යන හොඳට කට තියෙන උන්වහන්සේලා ඉන්නවා. ඒකට ඒගොල්ලෝ සිවුරු අරින්නේ නෑනේ. ඒගොල්ලොත් ප්‍රසිද්ධ වෙනවනේ.
අපිට heart attack එකක් ඒද කවුද දන්නේ? තව 50ක් අපි ලෑස්ති කරන්න. හොඳට බණ කියන්න. ඒ ඇරෙන්ට ඉන්න අයව විනාශ කරන එක නෙමෙයි. ඉන්න තරුණ මනස කියන එක දැන් ගෙවල් වල කොද මේ සිවුරු පොරවගත්තට මේ කොල්ලෝනේ. සිවුරු පොරවගෙන ඉන්නේ නපුංසකයෝ නෙමෙයි. ගෙදර ඉන්න කොල්ලට වඩා පණ තියෙන උන් තමයි සිවුරු දාගෙන ඉන්නේ. අය හොඳට නිකන්නේ. ගෙදර ඉන්න කොල්ලට වඩා උන්වහන්සේලා වළඳනවනේ. හොඳට වළඳලා ඉන්නේ. ආසාව වැඩි. දොස් කියන්න බෑ. බුද්ධ කාලෙත් හිටියා. ඔය පරාජිකයිම පැනෙවි ඕකටනේ. බුදුහාගේ කාලෙත් ඕවා තිබුණා කෙලෙස්. මොකද පුරුදු වෙච්ච ඒවා. ඒ නිසා අපි බණට හොඳට කන් දෙනකොට බුදුහාමුදුරු දේශනා කළේ මුලින්ම දාන කතා දීම පරිත්‍යාගය. දෙවෙනි එක සීල කතා. අංක 1 දානේ. දෙන්න බැරි එකාට සිල් රකින්න බෑ. ලෝභෙනේ. තුන්වෙනි එක කාමේ ආදීනව. කාම සම්පත් වල තියෙන ආදීනව විපාක. හතරවෙනි එකට දේශනා කළ නෙක්ඛම්ම. අර කාම ආසාව අතහැරලා නික්මෙන්න. ඒකනේ බණිරුණාම බොවයි මානුනේ. ඊළඟට සග්ග කතා. නික්මෙන්න බැරි නම් කාම සම්පත් විඳින ගමන් පින් කරන්න. ඔය ගියන්ට කිව්වේ විසාකයම මානුනේ නැහනේ. කාම සම්පත්තුත් විඳලා දිව්‍ය ලෝකෙට ගියා. තාම දිව්‍ය ලෝකේ. අනේ පිටිසිටුතුමා මේ අපි බණ කියනකොටත් එයා දිව්‍ය ලෝකේ. ගෙදර නීටි. අන්තිමට චතුරාර්ය සත්‍ය. එහෙම නැතු අංක 1කට චතුරාර්ය සත්‍ය කියන්නේ කිව්වොත් තේරෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාද කියන්නේ කිව්වොත් දැන් මෙතන වාඩි වෙලා අවිජ්ජා පත්‍ය සංකාර ඔය කියන්න පුළුවන්. කටපාඩම් කරලා තියෙනවා කියන්න පුළුවන් තේරුම් කරන්න පුළුවන් මිනිසුන්ට තේරෙනවා දන්නේ ඒකයි ප්‍රශ්නේ. මිනිහෙකුට තේරෙන්න යමක් කියන්නේ පැයක් නැත්තම් අපරාධේ. ඒකයි බුදුහාමුදුර අර ක්‍රමයේ පටන් ගත්තේ මුලින්ම දෙන එක. ඒතකොට එයා දන් දෙන්නවත් පුරුදු වෙනවානේ. ලෝභයක් නා යා කල්පනා කරන දෙයියනේ දුන්නම මේව ලැබෙනවා. ආයුෂ ලැබෙන්න දන් දීලා තියෙනවා. ලස්සනට ඉපදෙන්න දන් දීලා තියෙනවා. වර්ණය. නිරෝගීව ඉපදෙන්න දන් දීලා තියෙනවා. ඇඟේ හොඳට පණ ඇතුව ඉපදෙන්න අංග විකල නොවි දන් දීලා තියෙනවා. හොඳ බුද්ධියක් එක්ක ඉපදෙන්න දන් දීලා තියෙනවා. ඔන්න ඕවා ලැබෙන්නේ දානෙන්. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව අපිට ඕවා ලැබිලා තියෙන අපි සංසාරේ නෑ කියලා නෑ, බෑ කියලා නෑ දීලා තියෙනවා. අපි එහෙම කරපු කොටසක් ඒකනේ මේ බෞද්ධ නාලිකාවට තල මේ ධර්ම දානයක් දෙන්නේ. කීයෙන් කී දෙනාටද පුළුවන්? අපි දීලා තියෙනවා. දුන්නොත් දානේ ලැබෙයි නිදානේ. දුන්නු කෙනෙකුට සියල්ල නිකන් හම්බෙනවා. දඟලන්න දෙයක් නැහැ. පොර කන්න දෙයක් නැහැ. ඒක පිළිවෙලකට දෙන්නත් ඕන. අංග සම්පූර්ණව දෙන්නත් ඕන. රැවටිලි නෙමෙයි. වංචා නෙමෙයි. දෙන්න ආශාවක් ආපු ගමන් දීලා දාන්න ඕන. දැන් සමහර විට එනවනේ දෙමු ආයි කියන එපා. ඊට කියනවා බාධා කරනවා. දෙන්න කියලා කියනවා ආයි ඕක වැඩි අඩු කරලා දෙන්න. ඔය බෙදන කොටත් එහෙම මෙච්චර වැඩි කියලා බෙදපු එක ආයි අයින් කරනවා. බෙදුවා නම් බෙදලා ඉවරයි. අයින් කරන්න යන්න හොඳ නැහැ. බෙදුවා නම් බෙදුවා. මේක වැඩි කියලා ආයි යන්දෙන් ගත්තොත් ඔන්න දීලා නැහැ. ඔන්න මේ සියුම් ඔකට තමයි උපක්ලේශ කියන්නේ. ඔච්චර වැඩි ආකදයි විසිකයා විසිකලත් එකයි ආකදම්මත් එකයි මට මොකද? මගේ වැඩේ දෙන එක. ඉල්ලන කෙනාගේ වැඩේ ඉල්ලන එක. පුනප්පුනං යාචකා යාචකාන්ත ඉල්ලන ඉඟන්නු බලන්න. උන්ගේ වැඩේම ඉල්ලන එකනේ. කොච්චර දුන්නත් මදීනේ. කොච්චර ඉල්ලන එකමයි කරන්නේ. ඒගොල්ලන්ගේ සිරිතක්. දෙන කෙනාගේ වැඩේ වෙන්න ඌ ඉල්ලන වෙලාවෙ දෙන්නත් ඕන. ඒක පුළුවන්ද කරන්න? බෑ.
ඉල්ලන එක ලේසි නිතරම. ඉල්ලන පාරෙත් දෙන්න පුළුවන්ද? බෑ. සිත සටහන් කරන එකයි කියන්නේ දානංච යුද්ධංච සමානමාව. දානයක් දෙනවා කියන්නේ යුද්ධයක් කරනවා වගේ කායිකද සිතේ එක්ක. දැන් මම මේ දවස් ටිකේ හොඳට මේක බැලුවා මේ අට කතාව කියවලා දැන් සමහරු මේවා ඉගෙන ගන්න මං කියන්නේ තරහ වුණාට මට ගැටලුවක් නැහැ ඉගෙන ගනින් බණින් මොකක් හරි. නැත්තම් බණ කියලා වැඩක් නැහැ. සෝද මඩේ දාලා වැඩක් නැහැ. සමහරු බණට ආරාධනා කරන්න මොකක් හරි මොකද ගේන්නේ සීනි කිලෝ එකක් වැඩිපුර ගේන්නේ මට නම්. ඒක පැත්තකින් තියලා තමයි දිනපොත බලන්නේ. එදාට බැලන අර කරන් යනවානේ. ඒක අරන් යනවා. කැතයි නේද? මට ඕනේ නෑ සීනි මට සීනි 400 ගාණක් ඇඟ ඇතුලේ තියෙනවා. ඌ දෙක සීනි කාලා මට තව වැඩි වෙයි. සීනි මගේ ෆැක්ටරියක් තියෙනවා ශරීරය ඇතුලේ. මේ පේන්නේ සීනි වැඩි වෙලා දත්. මට සීනි නෑ මං කියන්නේ මිනිස් සිතේ ඇති අපි තෝම කරන්න ඇති සංසාරේ. තෝකන් චුට්ට ඔක්කොම අතාරින්න පුරුදු වෙන්න ඕන. එකපාරට බෑ රත්තරන් වල මලකඩ එකපාරට කඩන්නේ නෑ. පවුමක මලකඩ කඩන්න දවසක් යනවා. චූටි කට්ටකින් තමයි කඩන්නේ. ඒතකොට තමයි රත්තරන් දිලිසෙන්නේ. නැත්තම් දිලිසෙන්නේ නැහැ. මලකඩ තිබුණොත් රත්තරන් නමන්න බෑ. ඒ බර්ස්ලට් එකක්, චේන් එකක්, නෙක්ලස් එකක් නමලා තියෙන චූටි ලස්සනට මලකඩ තිබුණොත් එහෙම නමන්න බෑ කැඩෙනවා. මලකඩ ටික අයින් කරලා තමයි කෝවේ දාලා රත් කරන්නේ. ඒකට අපිට ඕන විදියට නමත හැකියි. ඒ වාගේ මේ ලෝභය නැමැති මලකඩ ටික කඩලා දාපු දාට සම්පූර්ණම කැඩුවොත් සෝවාන් කියන පැත්තට සිත නමන්න පුළුවන්. සකෘදාගාමි කියන පැත්තට සිත නමත හැකියි. අනාගාමි පැත්තට නමත හැකියි. රහත් බවට නමත හැකියි. පසේ බුදු බවට නමත හැකියි. ලෝතර බුදු බවට නමන්න පුළුවන්. සාරාංශකයේ කල්පලක්ෂයක් බුදුහාමුදුරු බෝධිසත්ව කාලේ කලේ අර මලකඩ කැඩුවා. චුට්ට කඩලා කාලා බෝධිසත්ව සිද්ධාර්ථ කාලේ වෙද්දී බුදු බවටම නැමුවා. කැඩුන්නේ නැහැ. මලකඩ තිබුණොත් කඩන්න බෑ. ලෝභය යන රාහුලගේ මූණ දැකලා යන්න ඕනි කියලා රාහුල ඕබදාගත්තා නම් යන්න පුළුවන්ද? අන්න ඔක්කොම මලකඩ නෑ නැමුවා කෙලින්ම. රාහුල නෙමේ රම්‍ය සුරම්‍ය සුබ මොකක්වත් බැලුවේ නෑ. රෑ බුදියේන උදේ නැගිට්ටම කටේ කෙල බොම ගඳයි. රෑ නිින්දෙන් නැගිට්ටම උදේ පාන්දර කටේ කෙල හරිම ගඳයි. ඒකටනේ කියන්නේ කුණු කෙල කියලා. ඒකනේ අපි නැගිට්ටම කට ඕදන්නේ. ඒ කෙල ටික වාගේ ඒ කෙල බිමට දැමනස බලන්නේ නැනේ මේ මගේ රෑ කටේ තිබිච්ච කියලා බලන්නේ නැහැ. ඒක ගඳයි. ඒක හොඳට කට සෝදලා විසිකලා ටූත් පේස්ට් දාලා මැදලා එළියට එන්න. කුණු ගඳයි. ඒ වාගේ උන්වහන්සේට මේ රම්‍ය සුරම්‍ය සුබ ඔක්කොම පේනුනේ අර ගඳ ආදීනව. මේවා අල්ලගෙන නෙන්නම් මම මෙච්චර දැඟලුවේ සංසාරේ. අතෑරියා. ඒතකොට දාන කියන්නේ සියල්ල ලැබීමේ සාධකය. උඩට යන්න තියෙන ඉනිමග තමයි දාන්නේ. උඩට නගින්න ඉනිමගක් ඕනේ. ඉනිමගක් තිබුණොත් හොඳට උඩ නැගලා යන්න පුළුවන්. සෝපාන කියන්නේ ඒකට. දන් දුන්නු කෙනා හැමදාම ඉපදෙනකොට උඩටයි යන්නේ. ඉපදුනත් ඉපදෙන්නේ මයේ සාක්කිය විදියට. හොඳ තැනක ඉපදෙන්න ඕන. දැන් බුදු වෙන ආත්මෙදී ඉපදුනේ රජ කුලේනේ. කොහොම ඉපදිලා දෙක. මේ ඉපදුනාම තමයි කලකිරෙන්නේ ටග්ගා. වැඩක් නැහැ. මේ ඔක්කොම බොරු. එහෙම නැතු පල්ලෙයා තැනක ඉපදුනාම අරවා දැක ඉරිසියා කර ඒවා ලබා ගන්න උදේ ඉඳලා පොර කරනවා. එතකොට මොකක්ද භාවනා කරන්න පුළුවන්ද? බෑ. එතකොට ආසාව වැඩි. දැන් ඔන්න සල්ලි තිබිච්ච කොල්ලෝ නයිට් ක්ලබ් යනවා. දැන් අද සෙනසුරාදා. ගෑ වෙනකොට නයිට් ක්ලබ් එකේ කරාට 50000 60000 වීදම් කරන කොල්ලෝ ඉන්නවා අපේ සමාජයේ. මිනිහට අවුරුද්දක් උතර කොට ගියාම එපා වෙනවා. එයා බලන්න ඊට වඩා ලොකු තැනකට යනවා. ඇයි මේක වැඩක් නැහැ ශුන්‍යයි. පේමන්ට් එකේ ඉන්න කොල්ලටත් ඒ ආසාව තියෙනවා. ඌ මාලයක් හරි කඩන්න බලනවා නයිට් ක්ලබ් එකේ මොනවද තියෙන්නේ කියලා බලලා ඉන්න. ඕකම් කරනවා.
අනාචාරයට හරි යනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇල්ලුවොත් තව දුකයි. ඉතින් භාවනා කරන්නද? එතකොට දුන්නු කෙනාගේ දුන්නු නැති කෙනාගේ වෙනස හොඳට පේනවා. දුන්නු කෙනා කොහොමද ජීවත් වෙන්නේ, නොදුන්නු කෙනා කොහොමද ඉන්නේ කියලා මේ සමාජය බලන මාරගම් පැත්තට ගියත් බලතැකි. වෙනසක් තියෙනවානේ. වෙනසක් තියෙනවා. එක මිනිහෙක් යනවා කෝටි 3මාරක ප්‍රාඩෝ එකක, තව මිනිහෙක් යනවා අත් දෙකටත් බාටා එක හදාන බල්ලෙක් වාගේ මාපාරේ. ප්‍රාඩෝ එක මේ යනවා කෝටි 3මාරක්, අර මිනිහ අර පැත්තෙන් එනවා කකුල් දෙකයි අත් දෙකටත් බාටා එක හදාන ඕම එන්නේ. ඇවිදින්න බෑ. වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. එතකොට ප්‍රාඩෝ එකේ අනෙක් කෙනාව දිහා බලලා ඉරිසියා කරලා හරියනවද? නෑ. ඉරිසියා කරලා හරියන්නේ නෑ. දුන්නා ලැබුණා. එකයි පිනේ ඇටි. සෙවණැල්ල වාගේ කිව්ව එකට. එතකොට දීම ලෝකේ තියනවා නම් අමාරු වැඩක්. දැන් එක එක මැජික් කරවමියෝ තියෙන සමහර කෙනෙක් ඒවා අමාරු නෑ, ඒවා පුරුදුනාම ලේසි. කඩුවක් ගිලින එක ලේසි. අමාරුම දේ මොකද්ද? මා ළඟ තියෙන දේ තව කෙනෙකුට නිකන් දෙන එක. නිකන් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නැතුව දෙන්න පුළුවන්. පොලියක් කරකම් මේකක් ඉල්ලුවා දුන්නා. ඒම සිතක් හදාගන්න පුළුවන් නම් අන්න එයා ධම්මං සරණං ගච්ඡාමි. එයා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයට අනුව යන කෙනෙක්. ඉල්ලනකොට තියාගෙන නැහැ කියනොත් එතන වැරදි දෙකක් නේ. ලෝභෙකුත් ආව, බොරුවකුත් කිව්වා. එහෙනම් ගෙනාවේ නැහැ. දැන් 20යි 21ට ආවා. මේ අවුරුදු ඩිසెంබර් වෙනකොට මොනවද කවුද දන්නේ? කොරෝනායිද මෝරයිද දන්නේ නැහැ. වෙන එකක් ඇවිල්ලා. බලන්න ඕනේ දාන්න නම් මොනවා වෙයිද දන්නේ නැහැ. දීලා තිබුණොත් අතන්ට යනකොට ඒක හම්බ වෙනවා ඊළඟට. පොර කන්න දෙයක් නැහැ. හොඳ අම්මා, හොඳ තාත්තා, හොඳ තැනක ඉපදුනාම කොච්චර පින් කරන්න පුළුවන්. ඊළඟට සීල කතා, සිල්වත්කම්. මේ පාණාතිපාතා කී ඉන්න කිව්වේ නැහැ. චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල, ඒවත් සිල්. කළ යුතු දේ, නොකළ යුතු දේ. කායේන සංවරෝ, කය සංවර. වාචාය සංවරෝ, වචනේ සංවර. මනසා සංවරෝ, මනස සංවර. ඔය තමයි සීල. සීලන ගති ඉක්මිච්ච ගම, ඇදිච්ච කම. එහෙම නැතුව පොය දවසට ගිහලා සුදු රෙද්දකුත් දාගෙන බුදියගෙන ඉන්න එක නෙමෙයි. 3 කාලක්ම නිදිනේ කොට්ටමෙට්ටත් උත්සංගෙල හොඳට පස්සපැත්තට අර හොඳ කොට්ටයක් තියලා වාඩි වුණාම නිද යනවනේ. එහෙමද උච්චාසයන මහසයන කියලා සමාදන් වෙලා තමයි කොට්ටේ උඩ වාඩි වෙන්නේ. එදාට පස්සපැත්තට සැප නෙමෙයි හොනන්නේ, බිම වාඩි වෙන්න පුරුදු වෙන්න ඕනේ භාවනාවකට. පුරුදු වුණොත් තමයි ගහක් යට ගලක් යට උඩ වාඩි වෙන්න පුළුවන්. දැන් කොට්ටේ මෙට්ටේ බෙච්චීට් මම බලාගෙන කකුල දිගහැරලා කකුලේ ඉඳලා පොරෝගෙන ඉන්නවා සිල්. දැන් සීලේමයි හොඳට කාලා 3 වෙනකොට ගෙදර. ඒ ඇස්සේ ටෙලිෆෝන් කර ආනවා බල්ලට බත් දුන්නාද? කෝණෙක්කම්ම. මාත්‍ය තාත්තට කන්න දුන්නාද? බල්ලා කෑවද? පන්සලේ ඒවත් ආනවා. අතෑරලා දාවේ නේ අල්ලගෙන ආවේ. ඔන්න සීල කතා කියලා සීල් ගන්න ඇති කොහොමද? සීලේ ආනිසංස. ලෝකයා සලකන්නේ ධනෙට නෙමෙයි. නිලයට, බලයට, කුලයට සලකන්නේ නැහැ. මිනිස්සු සලකන්නේ ගුණයට, සීලෙට. පාරේ ඉඟා කෑවත් එයා ළඟ සීලයක් තියෙනවනේ මිනිස්සු ඔළුව නමනවා. සීල ගන්ධෝ අනුත්තරෝ. සිල්වතාගේ සුවඳ වීදෙනවා. එයා ගැන මිනිස්සු එයා ගින්දර වාගේ. ඇඳුමේ පවා සීලයක් තියෙනවා. සුදු අඳින එකම නෙමෙයි, සුදු නෙමෙයි සීල කියන්නේ. අපි හිතනවා සුදු ඇඳාම ඔක්කොම හරි කියලා. සුදු නෙමෙයි සීල කියන්නේ. ඇඳුම මොනවා වුණත් කමන්නේ සංවරව අඳින්න ඕනේ, අනුන්ව අවුස්සන්න නැතුව. දැන් බලන්න කද ඇඳුම් වල ඇති.
වෙන ආගම්කාරයෝ මන්දිනවද? උන්ට බණ කියනවද? උන්ගේ ඇදිච්චකම සීලයක් තියෙන මේ මිනිස්සු ළඟ. අපේ කෙල්ලෝ අඳින හැටි බලන්න. 365 දවසම බණ. බෞද්ධයි. උප්පැන්නේ තේම සිංහල බෞද්ධ. බෞද්ධ පාසල් වලටම ගිහිල්ලා තියෙන්නේ. බුද්ධං සරණං කියන එක ඉවරයක් නැහැ. අඳින හැටි බලන්න. කැතයි. ඕවා කිව්වා මිනිස්සු තරහ වෙනවා. තරහ වුණාට කමන්නේ මැරෙන කලින් මොකක් හරි කියලා මැරෙන්න බෑ. අපිත් වයසයි. කියලා මැරුණාම යමයා ළඟට ගියොත් වැරදිලා හරි යමයා වුත් මේ මොඹ මෙච්චර බණ කිව්වනේ දැන් උඹ මේක දැන් මට කියන සර් මං කිව්වා මුන් පිළිගත්තේ නැහැ සර් මම මොනව කරන්නද එහෙනම් උඹ බේරුණා ඵලයන් කියයි නැත්තම් උඹ බොරු කිය මිනිසුන්ව රවට්ටලා තීන්ත ගගා හිටියා නේද කියලා ඇහුවොත් කට උත්තරයි හැදෙන්න අනාගතේ බොහොම කනගාටුයි හැම පැත්තම පිරීලා එක පැත්තක් නෙමෙයි හැම පැත්තම එස සීල කතා බුදුහාමුදුරු කියලා දෙනවා සිල්වත් කමේ වටිනකම ඊළඟට කාමයේ ආදීනව කාම කියන්නේ මේ ශරීර දෙකක් එකතු වෙන එකම නෙමෙයි ඒකත් එකක් ස්පර්ශ කාම එක පංචකාම ඇස කන නාසය දිව ශරීරය මේ පා මධ්‍යස්තව තියාගන්න ඕන. ඇස් දෙකෙන් රූප දකින්න එපා කිව්වේ නෑ බලපං. ලස්සන බලන්න ඕන. ලස්සනයි නම් යම බලන්න ඕන. බලපු දේ බලපු තැන තියලා යන්න ඕන. ඒක මගේ කරගන්න ගියොත්, අයිති කරගන්න ගියොත්, ඒකට ඇලෙන්න ගියොත් මොන ප්‍රශ්නයක්. ඒ තමයි ආදීනව. ආදීනව බලන්න ඕන. දැන් සිවුරේ ඉඳලා මෙච්චර ලෝකෙට බණ කියලා ඔක්කොම කරලා දැන් සිවුරට ගියාට පස්සේ ආදීනව කොහොමද? ඕනම දෙන්නෙක් එකතු වුණාම දවස් 8යි ආසාව ඉවරයි. දවස් 8න් ඒක පරණයි. දවස් 8ක් යනකම් තමයි ඇප්පි ඉන්නේ, ගෑවි ඉන්නේ, කවන්නේ යන්නේ. ඊට පස්සේ බලන්න දවස් 8 යන්නේ ඒක කුඩේ අල්ලගෙන කරේ අත දාගෙන අතින් අල්ලගෙන දුවයි කියලා බයට ඊට පස්සේ 6 කිලෝමීටරයක් ඉස්සරහ 6 කිලෝමීටරයක් පස්සේ ඔබ එනවා නම් වරේ මං යනවා. ඔක තමයි ආදීනවා. චුට්ට කාලයේ ආදරේ තියන්නේ. මාස 3යි. උපරිමේ ආසාව ඇලීම තියෙන මාස 3ක් යනවා. ඊට පස්සේ ඒක පරණයි. කනත් එමය ශබ්ද දැන් බලන්න වයර් එකක් නැති කොල්ලෙක් කෙල්ලෙක් ආච්චි කෙනෙක්වත් දකින්න මේ නෑනේ මේ කාගෙම කණේ වයර් ඔක්කොම බලන්න සමහරු කියනවා බණ ආනවලු ඒකත් වැඩි ආන්න ගියොත් පිස්සු ඇතෙනවා වැඩි මොකක්වත් හොඳ නෑ වැඩි බණ ආන්නේම දැන් පිස්සෝ ඉන්නේ භාගෙට භාගය වැඩි බණ ඇයි කියන ඔක්කොම පිළිගන්නේ නැහැ. ඒකත් කාලේන ධම්ම ශ්‍රවණං එහෙමනේ මංගල සූත්‍රයේ තියෙන්නේ. සුදුසු වෙලාවක වාඩි වෙලා බණකට කන් දෙන්න. සුදුසු වෙලාව. කාර්යකේ ලෝනකට කාර්යකේ ලෝපං. කාර්යකේ බණ දාගෙන ලෝගෙ නිකලා කොහරි යප්පුත්. නෑ කාර්යකේ ලෝනවා. ඒ සී කල්පනාව සතිපට්ඨානේ මන් දැන් රතේ පදවනවා. 100 තියෙන්නේ. දැන් අරකේ තත තියන කන වෙන එකකට දැම්මෝ. ප්‍රශ්නයක් සුවඳත් තේමයි වැඩි ඇලෙන්න හොඳ නැහැ කෑමත් තේමයි ලැබිච්ච දේ කන්න පුළුවන් තියෙන්නේ මොකද්ද කන්නේ මොකටද කියලා තේරුම් ගන්න ඕනේ මුලින් කන්නේ මොකටද ජීවත් වෙන්න පිනවන්න නෙමෙයි තියෙන දේ තියෙන්නේ මොකද කන්න ශරීරයටත් තේමයි. දැන් ඔය ස්පර්ශ කාම හොයන්නේ රැට ගෙවල් වල ළඟින් යන්නේ. ඒසී කාමර අරෝමියෝ ස්පර්ශයට නිල්ලන්නේ. ඔන්න ඇලිලා. ඊට පස්සේ ඕවා ආදීනෝ බලන්න. දැන් ගෙවල් වල හැම කෙනාගේම ගෙවල් වල නෙමෙයි සාමාන්‍යයෙන් දැන් කතා කරන්නත් බයයි. කොයි වෙලේ ෆොටෝ ගන්නවද කවුරුත් දන්නේ නැහැ. දැන් කෙල්ලෙක්ගේ බුරිය බඩ පෙන්නුවත් ඌ අරන් ෆොටෝ එක අරන් ඉවරයි කොහොම ගත්තත් දන්නේ ඒ තරම් මන්ද මානසික මට්ටමකට අපි වැටිලා ඒ තරම් මේ රටේ අපි මන්ද මානසිකත්වයට වැටිලා ඉවරයි
මොකක් හරි චුට්ටක් සංගවිච්ච තැනක් පෙනිච්ච ගමන් ගන්නවටක් ගාලා. ඒක තමයි උන්ගේ වීරකම්. ආදීනෝනේ ඔක මේ බලන්න කිව්වේ. ආස්වාදන මේ ආදීනව. ඊට පස්සේ නෙක්කම මේ ඔක්කොම අතාරින්න පුළුවන්. දැන් දුවෝ බන්දලා දුන්නා කියමුකෝ. ඒකත් දුන්නේ මොකද දානයක්. මාස 9ක් 10ක් බඩේ තියාගෙන බොහොම අමාරුයි මේ ලෝකෙට බී කරලා අතපය කඩන්න නැතුව උගන්නලා රත්තරන් බඩු හදලා දෑවැද්දක් එක තව කොල්ලෙකුට දෙනවා. දීග දුන්නා. දීග දෙනවා කියලා නේ කියන්නේ. දුන්නාට පස්සේ දුව මගේද? දුව වෙන එකෙකුගේ. ඒ පවුලට ගිහිල්ලා ඇඟිලි ගන්න ගියොත් ප්‍රශ්න නැද්ද? අනාථ මඩම් වලට යන්නේ ඕක නෙමෙයිද? එළියට දාන්නේ ඕක නෙමෙයිද? එලවන්නේ ඕක නෙමෙයිද? ඇයි? උන්ගේ පවුලට ඇඟිලි ගන්න මට අයිතියක් නැහැ. මගේ නෙමෙයි. මේ ශරීරේවත් මගේ නැත්තම් දුවව ඇදුව ඇත්ත. මගේ යුතුයකම් ටික ඉෂ්ට කළා බන්දලා දුන්නා. එයාගේ වැඩේ කරගෙන ගියා. එතනට ගිහිල්ලා හැමතිස්සෙම නන්දයි මාමයි ගිහිල්ලා එක එක ඒවා කියන්න ගියොත් කරන්න ගියොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක්. අතෑරලා නැහැ. අතෑරලා හිටියා නම් අර සනීපයි. ඒ සැපේ ආයි ඒ සැප කියන එක අතෑරපු සැපේ හරි වටිනවා. ඊට සග්ග කතා. දිව්‍ය ලෝකෙට ගියේ කොහමද? මිනිස්සු දෙයියෝ උනේ කොහමද? හොඳ වැඩ කරලා. දැන් පොළොන්නරු පැත්තේ යනකොට මාසෙන් රජුරෝ දෙයියෙක්නේ. ඇයි වැවක් ඇදුවා? මින්නේරි දෙයියා කියලා කියන්නේ. එයා ඇත්තටම දෙයියෙක් වුණාද භූතයෙක් වුණාද කවුද දන්නේ? දැක්කද එයා දෙයියෙක් වුණාද මොකා වුණාද කවුද දන්නේ? අපි දන්නේ නැහැ. නමුත් මින්නේරි දෙයියෝ මොකටද මේ බත් කන්න වතුර? ඒ වාගේ වැව් දැන් හදන්න පුළුවන්ද? අවිස්සාවෙල්ල පැත්තේ යනකොට රංවල දෙයියා. එයා මැරිලා කොහේ ගියාද කවුද දන්නේ? දැක්කද දේවි දෙයියා වෙලා එනව නෑ. නමුත් ඇදුවා. ඇයි ඒ? ගඟේ ගියොන්ව බේරගත්තා. බෝට්ටු එළවන ගමන් ගඟේ යන මිනිස්සු කැලණි ගඟේ ගහගෙන යන අය ඔක්කොම අල්ලගන්න එයා තමයි. දැන් දෙයියෙක්. අයියා නායක. ඔය ඉන්නේ කළු බණ්ඩාර. ඔක්කොම දෙයියෝ. 33 කෝටියක් ඉන්නවා කියන්නේ. මහා සමය සූත්‍රයේම දෙයියන්ගේ නම් තියෙන්නේ. දන් දුන්නා, සිල් රැක්කා, බණ භාවනා කළා, හොඳ දේවල් කළා, අම්මා තාත්තට උපස්ථාන කළා, ඉවසුවා. ඒ ගුණ ධර්ම තියෙනවා. ඒ නිසා දෙයියෝ වුණා. අන්තිමට තමයි දේශනා කරන්නේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග. ඔක තමයි ලෝකේ පරමාර්ථ සත්‍ය. චතුරාර්ය සත්‍ය පහකුත් නැහැ, තුනකුත් නැහැ. තියෙන අතරයි. දුක, දුකට හේතුව මේ තණ්හාව, සමුදය, දුක නැති තැන නිවන, නිවනට යන මඟ. එතකොට මේ ටික කියද්දී අර සිත දමණය වෙලා ඉවරයි දාන කතා. ලෝභකම තුනී වෙනවා දෙන්න හිතෙනවා. ඊට ඉඳලා මොනවද දෙන්න ඕන. දැන් බලන්න පන්සලේ දැන් අපි දානෙකට ආවම දානෙ බෙදුවම අර පිගානක් අල්ලගෙන භූතයට නෙමෙයි සමහර හිතනවා භූතයට දෙනවා කියලා නෑ බල්ලෙකුට දෙන්න. ඔයගොල්ලෝ අපිට දුන්න අපිත් බත් ඇන්දක් හරි දන් දෙන්න. ඒ ඉස්සර අපි පොඩි කාලේ පින්නපාතේ ගිහිල්ලා ආවම දානශාලාවට ගියාම පාත්‍රයේ තියෙන බත් ඇන්දකින් අනික කාන්දුවල ඔක්කොම ඇඳ බෙදෙනවා. දාන එක. අපි උයෝයි ඕන්නේ අපි ගෙවල් පාකට අරගෙන ගිහිල්ලා අම්බිච් එකෙන් වටේ පන්සලේ ඉන්න ආම්දුගොල්ලන්ගේ පාත්‍රයේ වළඳනකොට බෙදාගෙන යනවා. බත් ඇඳා. බත් සරලුවක් කියන්නේ. මිටක් නැත්තම් ඇඳක්. කූඹියෙකුට උනත් බඩගිනේ. ওই බත් කාලේ වල පිගානේ බත් ඇටයක් දෙකක් තුනක් තියෙනවනේ ඒක ටිකක් සෝදලා මාපාරේ නෙමෙයි අයිනකින් දාපන් සතෙක් ආපු කූඹියට බත් ඇටයක් මා ලොකුයිනේ. ඌට ඒක ලොකු ඒකනේ කරේ තියාගෙන ඉන්නේ බත් ඇටයක්. ඔළුවේ තියාගෙන යන්නේ. ඌට ඒක ලොකු කෑමක්. එතකොට දානේ නැමැති මේ ලෝභෙට දානි තමයි දානි ලෝභي මේ දානි කියන්නේ සර්පෙක් වාගේ.
ලෝභෙට එන්න දෙන්නේ නැහැ. දෂ්ට කරනවා. දන් දෙන්න පුළුවන්. අන්න එයා වාඩි වෙලා කල්පනා කරනවා. සංසාරේ හොඳ තැනක උපන්නොත් තව කොච්චර කරන්න පුළුවන්. සසර පින් කරපු නිසානේ අනේ පිටිසතුමා ජේතවනාරාමයක් ඇදුවේ. විසාක පූර්වාරාමයක් ඇදුවේ. දැන් ජේතවනාරාමේ උයන ජේත කුමාරයා දෙන්න බෑ කිව්වට පස්සේ යා තාත්තගේ යාළුවා මේ සිටුවරේ තරහා කරගන්නත් බැරියා රාජකුමාරයෙක් කිව්වා ඉනා වෙලා මේ පොළොව පුරාම පංකාසි අතුරනවා නම් දෙන්නම් කිව්වා. එතකොට ගන්න නෑනේ. අපිට උනත් කියන ඉඩම නෑ පොළොව පුරාම රුපියල් 5000 කොළ තියලා ගන්න කිව්වොත් අපි ගන්න යනවද නෑ? ගියා. කරත්ත ගණන් ගෙන අවකාශي. පොළොවේම දැම්මා ලස්සන්ට. මේක ආරංචි වෙලා ජේත දුවගෙන ආවා. ඇවිල්ලා බැලුවා. මේම කරනවා නම් මේක ගන්නෙ නිකන් ක්ලබ් එකක් කරකම් එකක් දාන්න නෙමෙයි මොනවයි වටින වැඩකට මේ පොළොව ගන්න යන්නේ. කිලෝ මේ පර්චස් පාක් විතර සල්ලි අඩුයි. සිටුතුමා කියනවා තව කරත්ත 3-4කින් අරන් වරෙන් අරකට දාන්න. කිව්වා නෑ මම ඒක නිකන් දෙන්න. ඒක මගේ ගාණක්. ඇදුවා දැන් 40 කෝටියක් වේදම් කරලා. ඒ කාලේ කොහොමද? මිට අවුරුදු 2600 කට විතර කලින් 40 කෝටියක් කිව්වා. දැන් මීට 30කට කලින් අපි රුපියල 7,000න් කොච්චර වැඩ කළාද? 7,000න්නේ බුල්ටෝ කන්නේ. ගුණසිරි බුල්ට් එක 7,500න්නේ දැන් කන්න පුළුවන් 7,500. දැක්කේ නැද තියෙනවද දන්නේ නැහැ 7,500ක්. ඒ කාලේ දැන් පන්සල අදලා ඕපන් විවෘත කරනවා. සිටුතුමාට ඉන්නවා දූල 3 දෙනෙක්. පුතෙක්. එක පුතා. නෝනත් ඉන්නවා. ඒ කාගේ වර නමක් දැමිනේ? ඔන්න දානි. දාන්න තිබුණා කාල පුතා. පුතාගේ නම සුභද්‍රාරාමි කියලා දාන්න තිබුණා දුව. සුමනාරාමි කියලා දාන්න තිබුණා දුව. දැම්මේ නෑ. දැම්මේ මොකද්ද නම? ජේතවනාරාමි. ඇයි? ජේත කියන කුමාරයාගේ උයන. එයාට පර්චස් පාක් නිකන් දුන්නා. එච්චරයි. කළගුණ සලකන්න ඕනේ කියලා ඒ නමින්. ආනන්ද ආඳුරු තමයි අනාථ පිණ්ඩික කියලා කෑල්ල දැම්මේ සංගායනාවේදී. සංගායනාවේදී ආනන්ද ආඳුරු ගරු කරන්න. සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. ඒක කළේ ආනන්ද ආඳුරු. සංගායනාවේදී. නැත්තම් ඒකට කිව්වේ ජේතවනාරාමය. එතකොට දුන්නා නම් දකුණු අත දෙන එක වම් අතවත් දන්නේ නැති විදිහට දෙන්න ඕන. දීලා තැන් තැන් වල කියෝ ගියොත් කියන්න හොඳ නෑ. හොඳ සද්ධාවෙන් දෙන කියලා කියන්නේ නෑනේ. නමක් ගමක් ගන්න. එයා කැමති නෑ. දැන් සමහරු ඉන්නවනේ මේ නාලිකාවේ එක අකුරක් වර්ධුනාම ආයි නැගිල්ල කියනවනේ අකුර වැරදි කියලා. ඉන්නවා. ප්‍රසිද්ධියට කීර්තියට දෙන අය ඉන්නවා. ඒමයි වැඩි. සැබෑ දානේ නම් කිසි බලාපොරොත්තුවක් නැහැ. දුන්නා ඉවරයි. අතාරිනවා කියන්නේ ඒකට අතෑරීම. දෙකක් තිබුණා. එකක් දුන්නා ඒක එතනින් ඉවරයි. වෙන මොකක්වත් බලාපොරොත්තු නැහැ. හැමදාම රැට ඇඳට ගිහිල්ලා සත මේ බුදිය ගන්න කලින් කල්පනා කරනවා අද මගෙන් මොනවාරි වුණාද කාට හරි වරදක්. ඔන්න සීලේ. අද දවස ගෙවුනේ කොහමද? නරකක් නපුරක් වුණාද අද? මං අඩුම තරමේ මේ තිරිසංගත සතෙකුටවත් බැන්නද අද? පිය වචන කියන්නේ. පිය වචන පාවිච්චි කරන්න ඕන. බුදුහාමුදුර ළඟ තිබිච්ච ප්‍රධාන ගුණයක් තමයි මුලින් hina වෙනවා. බුදුහාමුදුර තමයි මුලින් කතා කරන්නේ. බුදුහාමුදුර ළඟට ගියොත් උන්වහන්සේ මුලින් කතා කරනවා. පුබ්බ භාසි. එයා කතා කරන කයිනේ. අපි නම් ඌ කතා කරනකොට මම මොකටද කතා කරන්නේ? ඌට ඕන ආපුදී. එහෙමනේ අහංකාර කරන. ආයිබෝන් කොහමද? ස්වාගතම් එන්න. ස්වාගතම්. ආයිබෝන් කොහමයි? ඒකට කොච්චර සතුටුද ඒක හිතට. hina වෙන්න පුළුවන්. අර සමච්චලේට hina වෙනව නෙමෙයි සමහරු hina වුණාම අනින්දිතර මූණට එකක්.
එහෙමනේ මේක අනුංග සමච්චරයට ගණන් අරන්. අවංකව හිටා වෙන්න ඕන. ඔළුව ටිකක් පාත් කරන්න පුළුවන්. ගින් එන්නම් අයිබෝ. දැන් යුරෝපීයෙන් බණ කියන්නේ උන්ගේ ළඟ ඒ සීලේ තියෙනවා. ඕනම කෙනෙකුට දකම මොනි. ආය අඳුරන්න ඕනේ. sorry. මේ මිනිස්සු ඉගෙනගෙන තියෙනවා. සල්ලි යනවද? හොඳ වචනයක් සුභාසිතාච යාවාචා. ඒක සතර සංග්‍රහ වස්තු වල එකක්. ප්‍රිය වචන. වචනෙන් සංග්‍රහ කරත හැකි. ප්‍රියයි. ඒ වචන බොහොම කනට කංකලු. කන පිනෝනවා. රිදෙන වචන නෙපා කිව්වේ. පරුසා වාචා. තව කෙනෙකුගේ සිත රිදවන්න එපා කතාවෙන්. සම්පප්පලාපා නිතර දොඩවන්නත් එපා. තොර තෝංචි නැතුව කියව. ඒකත් හොඳ නැහැ. පිසුනා වාචා කේලම්. මේ ඔයාට මම බඩක් කියන්න ආවි කියලා බෝම්බ ගානවා. හොඳට හිටපුන් ගා ගන්න ඊට පස්සේ. ඇත්ත වුණත් සමහර අවස්ථාවලදී කියන්න හොඳ නැහැ. කතාව ඇත්ත කියන්න යන්න හොඳ නැහැ. මේකෙකුත් මුං ගා ගන්නවා. කියන්න හොඳ නැහැ. පත්තු වෙන ගින්නට තෙල් දාන්න යන්න හොඳ නැහැ. නිමන්න බලනවා මිසක අපි ගිහිලා මොනවද කියලා තව පත්තු වුණොත් පස්සේ අඬනවා. අපරාධේ මම ඕක කිව්වේ නොකී හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා ඔන්න. ඇඟෙනවා. දකින්න කොටත් බය අර කාරච්චුටත් දන්නේ. මේ සෙනඟ මැද්දේ මගුලියේ කේමාව මොන කේලමක් කියලා තිබුණා. අර ආයෙම එනකොට මේ බය වෙනවා. සෙනඟ මැද්දේ මේ කැවුත් මට වසලැජ්ජාව. ඔන්න ඉත තප්පති. තැවෙන වැඩ කරන්න එපා. එතකොට දාන කතා, සීල කතා, කාමී ආදීනෝ මේ ඔක්කොම කාම සම්පත් කියන්නේ රැයට දකින්න ඉනවා වගේ. රැයට අපි කොච්චර ඒවා දකින්නවද? ඇස් දෙක අරපක මොකක්වත් නැහැ. සුපින කූපමා කාමා. අට්ටි කංකලූපමා කාමා. කාමේ කියන්නේ මස් නැති ඇට කටුවක් වගේ. මස් කඩවල වල ඔක්කොම ඌරලා විසික් කරනෝනේ කටු බල්ලෝ අල්ලගෙන කන්නේ. ඌගේ බඩ පිරෙන්නෙත් නැහැ. ඌගේ දත් කැඩිලා මේ විදුරු මස් තුවාල වෙලා ලේ ගෑන ඌ ඒක කන්නේ. ඒක ගන්න ගියොත් ඌ අපිව කන්න දෙනවා ඌ. අතාරින්නේ. ඒ වාගේ. මේ කාම සම්පත්. ඒ වල ආදීනව බලන්න. සැපයි කියපු හැම දෙයක්ම දුකකින් ඉවර වෙන්නේ. සැපතාවකාලිකයි. ඕනම දෙයක් පැයක් දෙකක් ඒ සැපක් ඇති. ඊට පස්සේ යාදීනවා, අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා. පාරේ යන්න බැරි වෙනවා. අම්මගේ මූණ බලන්න බැරි වෙනවා. තාත්තගේ මූණ බලන්න බැරි වෙනවා. ඔෆිස් එකට යන්න බැරි වෙනවා. දැන් ඉතින් පත්තරේ ඔක්කොම දාන YouTube වල ඔක්කොම දානවා. ප්‍රශ්නයක්. සෑම තැනම පරිස්සම් වෙන්න. ඊළඟට අත්හැරීම. මේ සියල්ලම දාලා කවදාද යන්න වෙනවා. ගෙනාවෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. කිසිම දෙයක් ගෙනිච්චේ නැහැනේ කිසිම කෙනෙක්. මේ පොළොවට පොර කකා පොළොවත් එක්ක පොළොව අල්ල ගන්න මොන දේ කළා අන්තිමට මේකාම ඉස්සතින් පොළොව යටට ගියා. ඒ නිසා ඒකේ ආදීනව. ඊළඟට සග්ග කතා. මිනිස් ලෝකේ උපන්නා මොඳ තැනක ඉපදෙන්න ඕන. අසවල්දී නෑ කියන තැනක නෙමෙයි. තිරිසන් ලෝකේ උපන්නත් නිකන් ගැරන්ඩි නාරි වෙලා ඉපදෙන්න හොඳ නෑ. ඇතෙක් වෙලා ඉපදෙන්න. කලඩුව තියාගෙන යන්න. අස්සෙක් වෙලා ඉපදෙන්න ඕන. අජානීය වස්තු. බල්ලෙක් වුණත් අර නිකන් වල්ටිස් නෙමෙයි. 1 ලක්ෂ ගානක වටින පොමනේරියන් කෙනෙක් කියලා උපන්නම කාර්යකයක් ඇති. දැන් අර පුච්චිටවල බල්ලන්ට කැම තියෙන වෙනම සෙල්ලම් බඩුත් තියෙනවා බල්ලට. අන්න එහෙම තැනක උපන්න මෙතනත් සැප. අන්න බලන්න. ඒ නිසා අන්තිමේදී මේ විදිහට සැප විඳින කෙනා තේරුම් ගන්නවා මේ ඔක්කොම తాවකාලිකයි වැඩක් නෑ දුකයි. දුකට කාරණාව මේවනේ අන්න අත්හරිනවා. වැඩක් නෑ. යනවා යන්න.
නිවන් කියලා එකක් තියෙන ඒ සැපයි ඒ නිවනට යන්න පාර හොයා ගන්න. මැදුම් පිළිවෙත කියන මේ මග ඔස්සේ ගිහිල්ලා මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙස් ජයගෙන, මායයක් ජයගෙන අමාමා නිවන් දකිනවා. බණ ඉවරයි. අද දායකත්වයේ මාරගම නාවින්න පදිංචි නිශානී විජේරත්න මහත්මිය, මෝදිත මහත්මයා, ජනිත් පුතා, කුශලා දියණිය ඇතුළු පවුලේ සියලු ඥාති මිත්‍රාදීන් එකතු වෙලා 2021 ධර්ම දේශනාවක් ජනවාරි මාසේ පටිගත කළා. ඔක්තෝබර් මාසෙට යෙදුණු නිශානී මහත්මියගේ 50 වන ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට ආශිර්වාද කරන්න. ඒ මහත්මියගේ නමින් මියගිය පියාණන් වන කොලින් ගුණරත්න, මෑණියන් වන දමයන්ති ගුණරත්න යන ඒ ආදරණීය අම්මා අප්පච්චි දෙන්නටත් සසර සැප නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. දරුවෝ හොඳට ඉගෙනගෙන ලැජ්ජ බය ඇතිව ගෙදරට, ජාතියට, පන්සලට, රටට, සමාජයට වැඩ ඇති කුල පුතෙක්, කුල දුවෙක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දෙනාට, පැමිණි සියලු දෙනාට, මේට සවන් දෙන ලෝකවාසී සෑම දෙනාට, දේශකයාණන් වහන්සේට, බෞද්ධ නාලිකාවේ ආරම්භ කළ අපේ දරණගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඒ උන්වහන්සේට පින් දෙන ගමන් වත්මන් විහාරාධිපතීන් වහන්සේ, කාර්ය මණ්ඩලයේ අපේ තරුණ ළමයි ගිය අවුරුද්ද පුරාම මේ කොරෝනා තිබුණත් බොහොම උමනාවේ මේ වැඩ කටයුතු කළා. ලෝකෙටම ධර්මයේ දුන්නා. මොකද ගෙවල් ඇතුළේ හිටපු අයට ඒ ආශිර්වාදය තමයි තිබුණේ. ඒ ළමයින්ට මේ අවුරුද්දේ ඒ කටයුතු හොඳට කරන්න නිරෝගී සුව දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවනා නිශානී විජේරත්න නෝනට සුබ උපන්දිනයක් වේවා. පුතා, දුව, ස්වාමියා ඇතුළු පවුලේ සෑම දෙනාට සහ සම්බන්ධ වෙච්ච අයට, ධර්ම ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සෑම දෙනාට දන් දෙන්න, සිල් රකින්න, කාම සම්පatti ආදීනව දකින්න, ඒව අතාරින්න, ඊළඟ භවයේ සපවත් කරගන්න, අවසානයේදී චතුසත්‍ය අවබෝධයෙන් උතුම් නිවන් දකින්න ප්‍රඥාව පාල වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරමු.